ආයුබෝවන් ජේසු පිහිටයි. අද දවසේ ධර්මයානෝ ධර්ම කතිකාවත තුළ අපි සූදානම් වෙනවා කතා කරන්නට චතාරික සමයේ දෙවන ඉරුදිනට නියමිත දේව වාක්‍ය සංග්‍රහය. මගේ ප්‍රේමවන්තයනි, අපි දන්නවා චතාරික සමය කියලා කියන්නේ අපේ ජීවිතවලට බොහොම වැදගත් කාලයක්. අපේ ජීවිත නවම මාවතකට යොමු වෙන කාලයක්, සංක්‍රාන්තිමය කාලයක්. ඉතින් මේ කාලේ මම හිතනවා මේ දේව වාක්‍ය සංග්‍රහය ඉතාමත් වැදගත් අපේ ජීවිතවලට. මේ කාලේ දිව්‍ය පූජාව ඉතාමත් වැදගත් අපේ ජීවිතවලට. ඉතින් අද අපි කතා කරන්නට සූදානම් වෙන්නේ චතාරික සමයේ දෙවන ඉරුදිනට නියමිත දේව වාක්‍ය සංග්‍රහය. ඉතින් මේ දේව වාක්‍ය සංග්‍රහයේ ගැබ් වෙලා තියෙන ධර්ම කරුණු අපිත් එක්ක බෙදා ගන්නට අද වබුම් රූපවාහිනී මැදිරියට පැමිණිලා ඉන්නවා. වාද්දුව ශුදාත්ම දෙව් මැදුරේ මීසම් සේවක ගරු ගයාන් ප්‍රසන්ත පූජා ප්‍රසාදීන් වහන්සේ බොහොමත්ම ගෞරවයෙන් ජේසු පිහිටයි කියලා පිළිගන්නට කැමතියි පියතුමිනි. ඉතින් මගේ ප්‍රේමන්තිනේ අද දවසේ අපි සූදානම් වෙන්නේ කතා කරන්නට විශේෂයෙන්ම පළමුවන දේව ප්‍රකාශනය උප්පත්ති පොතේ 12 වෙනි පරිච්ඡේදයෙන් උපුටගන්නේ. ඉන් අනතුරුව සුදෝ සුවිශේෂය සුදෝ මතෙව්තුමාගේ සුභාරංචියෙන්, ඒ වගේම දෙවන දේව ප්‍රකාශනය පවුලුතුමන් තිමෝතිවරුන්ට ලියන ලද දෙවන හසුනෙන් අපි උපුටා ගන්නට සූදානම් වෙනවා. ඉතින් මම මුලින්ම පියතුමන් දිහාවට හැරෙනවා. පියතුමිනි, අද දවසේ දෙවන ඉරුදින චතාරික සමයේ දෙවන ඉරුදින මේ දේව වාක්‍ය සංග්‍රහයන් සියල්ල සංක්ෂිප්ත කරලා කැටි කරලා ගත්තාම මේ අඩංගු වෙන අන්තර්ගත වෙන මුඛ්‍ය අර්ථය මොකක්ද පියතුමිනි? ඔව් චරිත. දැන් අපි ගත්තාම සෑම වසරකම සෑම ජනවන්දනා වසරකම චතාරික සමයේ දෙවන ඉරුදිනට නියමිත වන්නේ ස්වාමින් වහන්සේගේ අනිරූප විලාස වීමේ සිද්ධිය. එය සුවිශේෂ කතවරුන් 3 දෙනා හරහා ජනවන්දනා වසරවල් 1 2 3 කියන සෑම ජනවන්දනා වසරකම අපි මෙනෙහි කරනවා. ඉතින් මේ වසරේ විශේෂයෙන් ජනවන්දනා පළමු ජනවන්දනා වසර හැටියට සුදෝ මතයුතුමාගේ සුවිශේෂයට අනුව ස්වාමින් වහන්සේගේ මේ අනිරූප විලාස වීමේ සිද්ධිය අපි මේ චතාරික සමයේ දෙවන ඉරිදාට මෙනෙහි කරනවා. ඉතින් අද මේ පණිවිඩය අපි ගත්තොත් මේ පළවෙනි කියවීම, දෙවෙනි කියවීම, වගේම සුද්ධ සුවිශේෂය මේ තුනේම එන මූලික හරය, මූලික පණිවිඩය අපි ගත්තොත් අපිට දෙන පණිවිඩය තමයි දෙවියන් වහන්සේට අපි අයිතිය දෙද්දී, හැම දෙයකම දෙවියන් වහන්සේට අයිතිය දෙද්දී දෙවියන් වහන්සේ අපිව දේව වරප්‍රසාදයෙන් පුරවනවායි කියන එක. ඉතින් ඒකයි මූලිකවම අපි දකින්නේ ඒ අයිතිය දීමේ වැදගත්කම. පළවෙනි කියම තුළ ආබ්‍රහම් තුමාට සම්පූර්ණයෙන්ම ඒ අයිතිය දෙන්නට ආරාධනා කරනවා. අපි දකිනවා සුද්ධ සුවිශේෂිතල ස්වාමින් වහන්සේ නැවත වතත් පියාණන් වහන්සේට ඒ අයිතිය දීමේ වැදගත්කම පියාණන් වහන්සේ මතක් කර දෙනවා. ඒ වගේම දෙවන කියවීම තුලත් අපි දකින්නේ ඒකයි. ඒ කියන්නේ දෙවියන් වහන්සේට සම්පූර්ණ අයිතිය දෙද්දී අපි අත්දකින්නා වූ දේව වරප්‍රසාදයේ ගැඹුර අපිට අද වචනය තුල මතක් කරලා දෙනවා. ඉතින් පියතුමනි, අපි සූදානම් වෙනවා ඔබ වහන්සේත් එක්ක මේ පළවෙනි කියවීම තුල අන්තර්ගත වෙලා තියෙන ධර්ම කරුණු කතා කරන්නේ. ඊට මත්තෙන් අපි සූදානම් වෙන්නේ මේ වෙලාවේ පළමුවන දේව ප්‍රකාශනයට අපේ අවධානය යොමු කරන්න. පළමුවන දේව ප්‍රකාශනය උප්පත්ති පොතෙන් උපුටාගත් කොටසකි. සමිදානන් වහන්සේ ආබ්‍රහම්ට කතා කොට නුඹේ මව්බිමද, නුඹේ නෑදෑයන්ද, නුඹේ පියාගේ ගෘහයද අත්හැර දමා මා පෙන්වන්නට යන දේශයට යන්න. මම නුඹ මගින් විශාල ජාතියක් ඇති කරන්නෙමි. මම නුඹට ආශිර්වාද කරන්නෙමි. නුඹේ නාමය ආසිරි පැතීමේ නාමයක් වනසේ කීර්තියට පමුණුවන්නෙමි. නුඹට ආසිරි පතන අයට මමත් ආසිරි පතමි. නුඹට දෙස් තබන අයට මමත් දෙස් තබමි. නුඹ මගෙන් ආසිරිලත් අයුරින් මිහිමත සවුසත ආසිරි ලබනු ඇතැයි වදාළසේක. ආබ්‍රම්ට වයස අවුරුදු 75ක් වූ කල සමිදානන් වහන්සේ ඔහුට වදාළ ලෙසට ඔහු හාරාන් දේශයෙන් පිටත් විය. ලොද්ද ඔහු සමග ගියේය. මගේ ප්‍රේමවන්තයනි, අද දවසේ චතාරික සමයේ දෙවන ඉරුදින උප්පත්ති පොතේ 12 වෙනි පරිච්ඡේදයේ පළවෙනි වගන්තියේ සිට 4 වෙනි වගන්තිය දක්වා කොටසයි පළමුවන දේව ප්‍රකාශනයේ විදිහට ශුදෝ සභා මාතාව අපට දීලා තියෙන්නේ. පියතුමිනිය, මේ කාරණය තුල මේ ආබ්‍රහම්ට දෙවියන් වහන්සේ කතා කරලා මේ කියන කාරණේ ඇතුලේ ගැබ් වෙලා තියෙන ධාර්මික කාරණේ අපිට ප්‍රථමයෙන්ම පැහැදිලි කරලා දෙන්න පියතුමිනි.
ඔව් චරිත. දැන් අපි ගත්තාම අපි ආබ්‍රහම්තුමාට ලැබෙන මේ ධාර්මික පසුබිම ගැන කතා කරන්නට මේ මෙතන තියෙන මේ පසුබිමත් අපිට වඩා වැදගත් වෙනවා. ඒ කියන්නේ දැන් මේ උත්පත්ති පොතේ 12 වෙනි පරිච්ඡේදයේ ආරම්භය මේ. ඒ කියන්නේ මෙතෙක් වෙලා උත්පත්ති පොතේ තිබුණ 11 වෙනි පරිච්ඡේදයේ අවසානයේ දක්වා. එතකොට මේ 11 වෙනි පරිච්ඡේදයේ අවසානයේ දක්වා සම්පූර්ණයෙන්ම අපිට කතා කරන්නේ මේ ලෝකයේ මැවීම, ඒ වගේම පාපයට වැටීම, ඒ වගේම නොවා පිළිබඳ කතන්දරේ මේ කරුණු කාරණා තමයි මේ උත්පත්ති පොතේ 11 වෙනි පරිච්ඡේදය දක්වා කතා කරන්නේ. එතකොට මේ 12 වෙනි පරිච්ඡේදයත් එක්ක ආරම්භ වන්නේ අලුත් පිටුවක්, අලුත් ගමනක්. ජුදා ජාතිකයන්ගේ සම්පූර්ණ ඉතිහාසය ආරම්භ වන්නේ මෙතනින්. දෙවියන් වහන්සේගේ තමාගේ තෝරාගත් ජනතාව, ඊශ්‍රායල් ජනතාව තෝරා ගන්නා වූ ජනතාව වෙනුවෙන් ඇති කරන්නා වූ සම්පූර්ණ පසුබිම ආරම්භ වන්නේ මෙතනින්. එතකොට අපි දන්නවා මේ ස්ථානයේ මේ 12 වන පරිච්ඡේදය වෙන විට ආබ්‍රහම්තුමා හාරාන් දේශයේ පදිංචිට ඇවිල්ලා ඉන්නේ. එතකොට තමාගේ පියාගෙන් ලැබිච්ච උරුමය, තමාගේ නෑදෑයෝ මේ හැම කෙනෙක් එක්කම ආබ්‍රහම්තුමා මේ හාරාන් දේශයේ පදිංචි වෙලා ඉන්නවා. දැන් මේ හාරාන් දේශයේ කියපුවාම අපි පෙර සඳහන් කරන ආකාරයට නම් මේක උතුරු මෙසොපොටේමියාව. නමුත් අපි සලකන ආකාරයට ඉරාකයේ යම්කිසි කොටසක්. ඉතින් මේ ප්‍රදේශයේ තමයි එතකොට මේ ආබ්‍රහම්තුමා හිටියේ. ඒතර මෙතන ඉදිද්දී දෙවියන් වහන්සේ ආබ්‍රහම්තුමාට ආරාධනා කරනවා කානාන් දේශයට යන්නට. මේ හාරාන් දේශය අතහැරලා මෙතෙක් කල ජීවත් වෙච්ච ප්‍රදේශය අතහැරලා කානාන් දේශයට යන්නට. එතකොට මෙතනදී අපි දකින හොඳම විශේෂිතවම කාරණය මේ චරිත දැන් ස්වාමින් වහන්සේ ඉදිරියේ, දෙවියන් වහන්සේ ඉදිරියේ ආබ්‍රහම්තුමා තබන්නා වූ විශ්වාසය. ඒ කියන්නේ ආබ්‍රහම්තුමාට දැන් මේ තමා ජීවත් වෙන මේ ප්‍රදේශය, තමාට ජීවත් වෙන්න හැම පහසුකමක්ම තියෙනවා, අවශ්‍ය කරන හැම දෙයක්ම තියෙනවා, තමාගේ නෑදෑයෝ මිතුරන් හැම කෙනෙක්ම ඉන්නවා, තමාගේ පියාගේ උරුමය තියෙනවා. මෙන්න මේ කියන හැම දෙයක්ම තියෙන අයිතිය, හැම දෙයක්ම තියෙන තැනකින් දෙවියන් වහන්සේ කිසිම අයිතියක් නැති තැනකට ආබ්‍රහම්තුමාට යන්න කියනවා. එතකොට තමාගේ ජීවිතයේ හැම වරප්‍රසාදයක් එක්කම ගනුදෙනු කරන ආබ්‍රහම්තුමාට එකපාරට මේක ලොකු අභියෝගයක්. නමුත් අපි දකින්නේ නැහැ ආබ්‍රහම්තුමා තුළ එවන් අභියෝගාත්මක දැක්මක් තියෙනවා කියලා. මොකද ආබ්‍රහම්තුමා තුළ තියෙන්නේ මේ අභියෝගයකටත් වඩා ලොකු විශ්වාසයක්. එතකොට අපි ආබ්‍රහම්තුමාව කටපුරා අපි හැම මොහොතකම හඳුන්වනවා උන්වහන්සේ විශ්වාසයේ පියා කියලා. ඒතර උන්වහන්සේගේ විශ්වාසයේ පියා යන කාරණේ ඉස්මතු වන්නට ඒ උන්වහන්සේගේ විශ්වාසය උරගා බලන ප්‍රධාන ස්ථානයක් මෙතන. දැන් අපිට ඊට පසු අපි ගත්තාම ආබ්‍රහම්තුමාට ඊසාක් පුතුණුවන් ලැබිලා ඒ පුතුණුවන්ව පරිත්‍යාග කරන්නට දෙවියන් වහන්සේ ආරාධනා කරන මේ හැම දෙයක් තුළම අපි දකිනවා යම්කිසි ආකාරයේ පරිත්‍යාගයන්, විශ්වාසයේ ක්‍රියාවන්. නමුත් ඒ සෑම දෙයකටම වඩා මේ විශ්වාසය මුලින්ම සොයා බලන ස්ථානයක් ඇරෙන්න මේ ස්ථානයේ පත් වෙනවා. මොකද එදා සමාජය තුළ, අද සමාජයේ වගේ විශේෂයෙන් එදා සමාජය තුළ තමන්ගේ නෑදෑයන්, තමන්ගේ පියාගේ උරුමය ඒවා අතහැරලා යනවා කියන්නේ එච්චර ලේසි නෑ. අද සමහර විට අපි නෑදෑයෝ එක්ක ජීවත් වෙන්න අකමැති වෙන්නට පුළුවන්. අද නෑදෑයෝ ඉන්න තැන් වලට යන්නේ නැතුව පුළුවන් තරම් නෑදෑයන්ගෙන් ඈත් වෙන්න අපි උත්සාහ කරනවා වෙන්නට පුළුවන්. ඒ අද සමාජය තුළ අපිට තනියම ගොඩනගෙන්නට අපි හිතනවා ගොඩක් අපිට ශක්තිය තියෙනවා කියලා. නමුත් එදා සමාජය ගත්තාම මේ නෑදෑයෝ කියන්නේ, තමාගේ පියාගේ උරුමය කියන්නේ බොහොම වටින තැනක්. එතකොට මේක අතහැරලා යනවායි කියන්නේ එතනම මේ අනිත් ජීවිතය ගැන තියෙන්න ඕනේ මහා පැහැදිලි දැක්මක්. නමුත් එහෙම පැහැදිලි දැක්මක් නැතුව ආබ්‍රහම්තුමා මේ පියවර යන්නට සූදානම් කියන්නේ කිසිම ප්‍රශ්නයක් අහන්න නැතුව දෙවියන් වහන්සේ ඉදිරියේ. ඒ තමයි ආබ්‍රහම්තුමාගේ විශ්වාසයේ මූලික ආරම්භය. ප්‍රබල විශ්වාසයේ දැක්මක් තුළ තමයි ආබ්‍රහම්තුමා මේ ගමන යන්නේ. පියතුමනි, දැන් මේ ධාර්මික කාරණේ අපි ප්‍රායෝගිකව බැලුවොත් එහෙම දැන් මෙතන තියෙන ලොකු අතහැරීමක් පියතුමනි. එතකොට දැන් අද දවසේ වර්තමාන පරම්පරාවට මේ දෙවියන් වහන්සේ කතා කරන අතහැරීම කියන කාරණේ ඔබ වහන්සේ මොන විදිහටද විග්‍රහ කරන්නේ? ඔව්, දැන් අපිට දැන් මෙතනදී ඇත්තටම දකින්නේ යමක් මේ අතහැරීම තුළ දෙවියන් වහන්සේගෙන් ලැබෙන වඩා වරප්‍රසාදයක් ගැන උන්වහන්සේ කතා කරනවා. දැන් මෙතන ආබ්‍රහම්තුමාට හාරාන් දේශයේ අතහැරීම තුළ දෙවියන් වහන්සේ පොරොන්දු වෙන කරුණු 7ක් තියෙනවා නේ.
ඔබ මේ මොනවාද මේ ලෝකේ උන්වහන්සේගේ පරම කියන්නේ ආබ්‍රහම්තුමා හරහා ඇති කරන්නට යන පරම්පරාව ගැන කතා කරනවා. සියලු ජාතීන් උන්වහන්සේට දක්වන ගෞරවය ගැන කතා කරනවා. මේ වගේ පොරොන්දු 7ක් දැන් අපි පළවෙනි කියවීමේ මතක් කරොත් මේ පොරොන්දු 7ක් දෙනවා. එතකොට මේ වරප්‍රසාදයන් 7ම අත්දකින්නට මේ පුංචි දෙයක් අතාරින්නට කියලා කියන්නේ. තමා සතු දේ අතාරින්නට කියලා කියන්නේ. එතකොට අද සමාජයට අපි ගත්තත් අද සමාජය තුල සමහර විට අපි දෙවියන් වහන්සේගේ වරප්‍රසාදයට සම්පූර්ණයෙන්ම ලං වෙන්නට සම්පූර්ණයෙන්ම මේ වරප්‍රසාදය අයිති කරගන්නට නම් අපේ ජීවිතය අත්හල යුතු දේවල් තියෙනවා. අපේ ජීවිතය අයින් කරගත යුතු දේවල් තියෙනවා. අපිට මේ හැම දෙයක්ම තියාගෙන දෙවියන් වහන්සේට ලං වෙන්නට බැරි වෙන්නට පුළුවන්. ඉතින් මේ චතාරිකය ගොඩක් අපිට කතා කරන්නේ මේ දෙවියන් වහන්සේගේ වචනය තුල වඩාත් දෙවියන් වහන්සේට ලං වෙන්නට අපි ජීවිතයේ අත්හල යුතු දේවල් වලින් ඈත් වෙන්නට ඕනේ, ඒවා අත්හරින්නට ඕනේ කියන දේ. ඉතින් ඒ පණිවිඩය තමයි ආබ්‍රහම්තුමාට දෙවියන් වහන්සේ දෙන්නේ. ඉතින් ආබ්‍රහම්තුමා ඒක මම අර ඉස්සලා කිව්වා වගේ බොහොම විශ්වාසයෙන් පිළි අරගෙන උන්වහන්සේ කෙලින්ම මේ හැම දෙයක්ම අතහැරලා උන්වහන්සේ මේ දෙවියන් වහන්සේගේ වරප්‍රසාදය ගැන විශේෂයෙන් ආබ්‍රහම්තුමාට දෙන්න යන මේ පොරොන්දු 7 කෙරෙහි ලොකු විශ්වාසයක් තබමින් කටයුතු කරන එක ගැන තමයි අපට තියෙන ලොකුම සාක්ෂිය. ඉතින් පළමුවන දේව ප්‍රකාශනය පිළිබඳව උන්වහන්සේගේ පැහැදිලි කිරීමත් එක්ක අපි සූදානම් වෙනවා චතාරික සමයේ දෙවන ඉරුදිනට නියමිත සුදෝ සුවිශේෂය වෙත යොමු වෙන්න. සුදෝ සුවිශේෂ සුදෝ සභා මාතාව අපට අද දවසේදී ලබලා දෙනවා. සුදෝ මතෙව්තුමාගේ සුවිශේෂයේ 17 වෙනි පරිච්ඡේදයේ පළවෙනි වගන්තියේ සිට 9 වෙනි වගන්තිය දක්වා කොටස. පියතුමාට බොහොම ගෞරවයෙන් ආරාධනා කරනවා සුදෝ සුවිශේෂය අපත් එක්ක බෙදා ගන්න. සුවිශේෂක මතෙව්තුමාගේ සුදෝ සුවිශේෂයෙන් උපුටාගත් කොටසකි. සදවසකට පසු ජේසුස් වහන්සේ පේදුරුද ජාකොබ්ද ඔහුගේ සහෝදර ජොහන්ද කැඳවාගෙන වෙන්ව උස් කැන්දකට වැඩියසේක. උන්වහන්සේ ඔවුන් අභිමුහෙවි අන් වෙසක් වූසේක. උන්වහන්සේගේ මූණ හිරුමෙන් බැබිලිනි. වස්ත්‍රද ආලෝකයෙන් සුදු විය. එකෙනීම මෝසෙස්ද එලියාද උන්වහන්සේ සමග කතා කරමින් සිටින ඔවුන්ට පෙනිනි. පේදුරු ජේසුස් වහන්සේට කතා කොට ස්වාමිනී අපට මෙහි සිටින්නට ලැබීම වාසනාවකි. ඔබ කැමතිසේක් නම් මණ්ඩප 3ක් එකක් ඔබටද එකක් මෝසෙස්ටද එකක් එලියාටද සාදන්නෙමි කීහ. ඔහු කතා කරද්දී දීප්තිමත් වලාකුළක් ඔවුන් සිසාරා පැතිරිනි. තවද මේ මාගේ ප්‍රියාදර පුත්‍රයානෝය මම මොහු කෙරේ ඉතා ප්‍රසන්න වී සිටිමි මොහුට සවන් දෙන්නේයි කියන හඬක් නික්මිනි. ශ්‍රාවකයෝ ඒ අසා අතිශයින් බියපත් වී මූණින් වැටුණාහ. ජේසුස් වහන්සේ අවුත් ඔවුන්ට අතගසා නැගිටින්න බිය නොවන්නේයි වදාළසේක. ඇස්සොසවා බැලූ කල ඔවුහු ජේසුස් වහන්සේ හැර වෙන කිසිවකු නොදුටුවෝය. ඔවුන් කන්දෙන් බැසෙද්දී ජේසුස් වහන්සේ කතා කරමින් මනුෂ්‍ය පුත්‍රයාණන් මලවුන් කෙරෙන් නැගිටිනතුරු මේ දර්ශනය කිසිවෙකුට නොකියන්නේයි ඔවුන්ට අනකලසේක. චතාරික සමයේ දෙවන ඉරුදින සුවිශේෂය තුල අපට පැහැදිලි කරනවා මේ උන්වහන්සේගේ මේ අන්‍ය රූප විලාස වීමේ සිද්ධිය. පියතුමනි මේ කාරණේ අපට පැහැදිලි කරලා දෙන්න. අපි ගොඩක් වෙලාවට මේක හැම චතාරිකෙම වගේ අපි අත්දකින්න කාරණයක් අහන කාරණයක් නිරන්තරයෙන් මේ පියතුමල්ලා පවා උපුට ගන්න කාරණයක් මේ සිද්ධිය. මේ සිද්ධිය තුල ගැබ් වෙලා තියෙන ඇයි මෙච්චර අපි සුදෝ සභා මාතාව මේ සිද්ධිය කතා කරන්නේ නිරන්තරයෙන්? දැන් චරිත දැන් මෙතන ඇත්තටම අර ඔබ කිව්වා වගේ සෑම ජනවන්දනා වසරකම දෙවෙනි ඉරුදින අනිවාර්යයෙන්ම අපි ස්වාමින් වහන්සේගේ අනිරූප විලාස වීම ගැන කතා කරනවා. ඒ වගේම සෑම වසරකම මම හිතන්නේ අගෝස්තු මාසයේ අපි ස්වාමින් වහන්සේගේ අනිරූප විලාස වීමේ මංගල්‍යය සමරනවා. ඉතින් එහෙම බලද්දී විශේෂයෙන් මේකට ඔබ කියනවා වගේ ලොකු ප්‍රවණතාවයක් ලොකු මේ විශේෂත්වයක් දීලා තිබෙනවා. ඉතින් මෙහිදී මේ විශේෂත්වය අපි කතා කරනවා වගේම අද සුදෝ සුවිශේෂයේ ආරම්භයේ වචනය ගැනත් අපි පොඩ්ඩක් මෙනෙහි කරන්නට ඕනේ. එතන කියනවා සදවසකට පෙර. ඒ කියන්නේ දින 7කට පෙර මේ අද කතා කරන මේ අන්‍ය රූප විලාස වීමේ සිද්ධිය සිදුවන්නට යම්කිසි දින කිහිපයකට පෙර සිදුවෙච්ච විශේෂ සිද්ධියක් තියෙනවා. ඒ සිද්ධියෙන් පස්සේ තමා මේ අද කතා කරන සිද්ධිය සිදු වෙන්නේ. ඒ කියන්නේ මේ ස්වාමීන් වහන්සේගේ අන්‍ය රූප විලාස වීමේ සිද්ධිය
ආරම්භ වන්නේ අද සුවිශේෂය තුළ සදවසකට පසු කියලා. එතකොට ඊට පෙර දවස් ගණනාවකට පෙර සිදුවෙච්ච විශේෂ සිද්ධියක් තියෙනවා. එතකොට අපි සුවිශේෂය ඔස්සේ කල්පනා කරලා බැලුවොත් එතකොට මේ ස්වාමීන් වහන්සේගේ මේ අන්න රූප විලාස වීමේ සිද්ධිය සිදුවන්නට පෙර සිදුවෙච්ච විශේෂ සිද්ධිය මොකක්ද කියන දේ. ඒකෙදී අපිට පැහැදිලි වෙනවා ස්වාමීන් වහන්සේ උන්වහන්සේගේ ශ්‍රාවකයන්ගෙන් අහනවා ඔබ මම කවුරුන් කියලා කියනවාද කියලා. එතකොට විවිධ උත්තර හම්බ වෙනවා. එතකොට පේදුරුතුමා කියනවා ඔබ දෙවියන් වහන්සේගේ ක්‍රිස්තුවරයා නොය කියලා. එතකොට ඒ කීම තුළ පේදුරුතුමා ජේසුට ලොකු තැනක් දෙන්නට උත්සාහ කරනවා වගේම තමා පෙරලා යමක් බලාපොරොත්තු වෙනවා. මොකද ජේසුට යම්කිසි උසස් තැනක් ලැබෙනවා කියන්නේ පේදුරුතුමා අනිත් පැත්තෙන් හිතුවා උන්වහන්සේ ජේසුගේ ළඟින්ම හිටපු ශ්‍රාවකයා හැටියට ජේසුට ලැබෙන ස්ථානයෙන් යම්කිසි මට්ටමකට හීන වෙච්ච තව ස්ථානයක් පේදුරුට ලැබෙයි කියන එක. ඒ නිසා පේදුරු මේ සිතුවිල්ල තුළ තමයි කතා කරන්නේ. ඒකට ස්වාමීන් වහන්සේ කියනවා හරි. නමුත් මම මැරෙනවා. මම මරණයටපත් වෙනවා. මාව ප්‍රතික්ෂේප කරන්නටත් මට පීඩා කරන්නටත් මාව කුරුසේ මරණයටත් නියම වෙනවයි කියලා. නමුත් ඒ කතාව පිළිගන්න කවුරුත් කැමති නෑ එතන. ශ්‍රාවකයෝ කවුරුත් කැමති නෑ. විශේෂයෙන් පේදුරුතුමා කැමති නෑ. මොකද මම අර ඉස්සෙල්ලා කිව්වා වගේ පේදුරු මේ ජේසු රජ කියන ජේසුව රජ කෙනෙක් කරන්නට නැත්නම් ජේසු රජයි කියලා ප්‍රකාශ කිරීම තුළ පේදුරුතුමා නොකිය කියන කතාවක් තියෙනවා. ඒ කියන්නේ ජේසු රජ නම් තමා පුරোহিত කියන දේ. පේදුරු හිතනවා ඒකනේ. ඉතින් ඒ නිසා පේදුරුතුමා මේ ජේසුගේ මරණයක් ගැන කතා කරද්දී ඒක පිළිගන්නට කැමති නෑ. පේදුරුතුමා විතරක් නෙමෙයි අනිත් ශ්‍රාවකයොත් ඒක එහෙම පිළිගන්නට කැමති නෑ. මොකද පේදුරුතුමා තේරුම් ගත්ත ආකාරයට සහ අනික් ශ්‍රාවකයන් තේරුම් ගත්ත ආකාරයට ස්වාමීන් වහන්සේ මහා බලයෙන් හෙබි කෙනෙක්. උන්වහන්සේගේ බලය අත්දැක්ක මේ අය. ඒකට එහෙම කෙනෙක් නිකම්ම මේ කියන විදිහට මරණයටපත් වෙන එක ඒගොල්ලන් බලාපොරොත්තු වෙන්නේ නැහැ. ඒ නිසා ඒ අය ස්වාමීන් වහන්සේ මේ කියපු කතාවට විරුද්ධයි. ස්වාමීන් වහන්සේගේ මරණය ගැන කියපු කතාවට විරුද්ධයි. එතකොට ඒ තුළ ස්වාමීන් වහන්සේගේ ස්වභාවයේ මනුෂ්‍ය ස්වභාවයත් සමහරට ගොඩක් දුරට ඉස්මතු වෙන්නට ඇති. එතකොට ස්වාමීන් වහන්සේ උනත් දකින්නට ඇති දැන් මම මේ මරණය ගැන කිව්වට දැන් පියාණන් වහන්සේ මට මරණයටපත් වෙන්නට මේ ලෝකේ ගැලවීම වෙනුවෙන් උන්වහන්සේගේ රුධිරය හෙළමින් මේ ලෝකය ගලවන්නට මරණයටපත් වෙන්නට කිව්වට ඇත්තටම මම මැරෙන්න ඕනේද කියන දේ උනත් ජේසුට දැනෙන්නට ඇති. මේ ශ්‍රාවකයන්ගේ පසුබිමත් එක්ක. ඒ නිසා ජේසු මොකද කරන්නේ? ජේසු තමාගේ ඉන සර්කල් එක අපි කියලා ඉන සර්කල් එක කියන එක කියන්නේ පේදුරු ජාකෝබ් ජුවාම් උන්වහන්සේගේ වඩා ළඟින්ම හිටපු ශ්‍රාවකයෝ තුන්දෙනා. මේ ශ්‍රාවකයෝ තුන්දෙනාත් අරගෙන උන්වහන්සේ යනවා කඳු මුදුනට. අපි දේව වචනය තුල ගොඩක් වෙලාවට දකිනවා මේ කඳු මුදුන. කඳු මුදුන ගොඩාක් වෙලාවට අපිට මතක් කරලා දෙනවා දෙවියන් වහන්සේ හා සම්බන්ධ වීමට තිබෙන හොඳම ස්ථානයක් හැටියට නේද? අපි පුරාණ ගිවිසුම තුලත් දකිනවා විශේෂයෙන් මෝසෙස් තුමාට කතා කර දෙවියන් වහන්සේ ආරාධනා කරපු තැන හෙරොබ් කඳු මුදුන, ඒ වගේම දසපරතු දුන්න තැන ඒ සීනයි කඳු මුදුන. අන්න ඒ වගේ පුරාණ ගිවිසුම වගේම නව ගිවිසුම තුලත් මේ කඳු මුදුන දෙවියන් වහන්සේ හා සම්බන්ධ වෙන්නට තියෙන හොඳම ස්ථානයක් හැටියට සැලකනවා. එතකොට දැන් ජේසු මේ අවස්ථාවේ මේ තාබෝර් කඳු මුදුනට උන්වහන්සේ ගමන් කරන්නේ ඇත්තටම පියාණන් වහන්සේත් එක්ක සම්බන්ධ වෙන්නට සහ උන්වහන්සේගේ මානුෂික දුර්වලකම පියාණන් වහන්සේත් එක්ක බෙදා ගන්නට, ඒ වගේම උන්වහන්සේගේ මේ ශ්‍රාවකයෝ දරන ආකල්පය. ශ්‍රාවකයෝ කැමති නැහැ ජේසු මරණවට. ඒ ආකල්පය ගැනත් ඒ ශ්‍රාවකයන්ට යම්කිසි අත්දැකීමක් දෙන්නට වෙන්නට පුළුවන් මේ තාබෝර් කඳු මුදුනට ඔය මේ ශ්‍රාවකයෝ දෙන්නත් අරගෙන යන්නේ. එතෙන්ට ගිහිලා ජේසු යාඥාව ආරම්භ කරනවා. ජේසු යාඥා කරද්දී ජේසුගේ මානුෂික ස්වභාවය තුල වෙන්න ඇති ජේසු ගොඩක් වෙලාවට තාත්තට කතා කරන්න ඇත්තේ ඒ වෙලාවේ. ජේසු සමහරවිට අහන්නට ඇති තාත්තගෙන් තාත්තේ දැන් මම මේ පහුගිය කාලය පුරාවටම මේ ප්‍රාතිහාරය කළා. මේ අවුරුදු 3ක කාලයක් ප්‍රාතිහාර කළා, ඒ වගේම ලෙඩුසුව කළා. මේ හැම දෙයක්ම කරලා මම යම්කිසි මට්ටමකට මිනිස්සුගේ ජීවිතයට ඇතුල් වුණා. මිනිස්සුගේ ජීවිතයට යම්කිසි බලපෑමක් කරන්නට සමත් වුණා. ඉතින් ඇත්තටම මම මැරෙන්න ඕනේද කියන දේ මේ අවුරුදු 3කට මට මේ කරපු ප්‍රාතිහාරයන් තුළ දෙවනාසගේ වරප්‍රසාදය තුළ කරපු දේවල් තුළ මම මිනිසුන්ගේ ජීවිතය යම්කිසි මට්ටමකට වෙනස් කරන්න උත්සාහ කළා නම් මම මැරෙන්නේ නැතුව සමාජයට මේ කාර්යයම තව ඉදිරියට කරගෙන ගියොත් මට මේ වෙනසක් ඇති කරන්න බැරිද මුළු ලෝකෙම තුළ නේ? උන්වහන්සේ අවුරුදු 3ට පලස්තීනයේම වෙනස් කිරීමේ කාර්යයට යොමු වුණ තැනැත්ත හැටියට.
ඉතින් ඒ නිසා ඒ ස්වභාවයක් එවන් ස්වභාවයක් ඇති වුණා නම් ඒ තුලින් පෙන්눔 කරන්නේ ස්වාමීන් වහන්සේගේ මානසික ස්වභාවය. උන්වහන්සේ දෙවියන් වහන්සේම වුණත් උන්වහන්සේ අපව ගලව ගැනීම වෙනුවෙන් මනුෂ්‍ය ස්වභාවය ගත්තානේ. ඒතකොට ඒ නිසා උන්වහන්සේගේ මේ මනුෂ්‍ය ස්වභාවය තුල වෙන්නට ඇති ස්වාමීන් වහන්සේ මේ තාබෝර් කඳු මුදුනේ ආඥාව පටන් ගන්න ඇත්තේ. ඒතකොට ඒ ආඥාවට දෙවියන් වහන්සේ පිළිතුරු දෙන ආකාරය හරිම ලස්සනයි. උන්වහන්සේ ආඥාවට පිළිතුරු දෙන්නේ සම්පූර්ණයෙන්ම ජේසුගේ ස්වභාවය වෙනස් කරනවා. උන්වහන්සේ ධවල වර්ණයෙන් බැබළුණයි කියලා කියනවා. ඒ කියන්නේ මහා පුදුමාකාර සුදකින් උන්වහන්සේ බැබලෙන්නට පටන් ගත්තා. එතකොට එවන් බැබලීමක් නැත්තම් එවන් විශේෂිත ගුණාංගයකින් ජේසුව බබලන්නට දෙවියන් වහන්සේ තීරණය කරන්නේ දැන් ජේසුත් මේ මොහොතේ කතා කරන්නේ උන්වහන්සේගේ මනුෂ්‍ය ස්වභාවය තුල නම් තාත්තා නැවත වතාවක් පුත්‍රයාට මතක් කරලා දෙනවා නෑ මේ මනුෂ්‍ය ස්වභාවය නෙමෙයි වැදගත් වෙන්නේ ඔබ හිටපු ස්වභාවය. ඒ ස්වභාවයයි මෙතන ක්‍රියාත්මක වෙන්නට ඕනේ කියලා ජේසුගේ සාමාන්‍ය ස්වභාවය කියන්නේ ජේසු තුල තිබිච්ච දේව ස්වභාවය ඉස්මතු කරනවා. එතන සිදු වෙන්නේ නැතුව මේ ජේසු වෙනත් රූපයක් ගත්තයි කියන එක නෙමෙයි. නමුත් ජේසුගේ හරි ස්වභාවය ජේසු දෙවියන් වහන්සේගේ පුත්‍රයාණන් හැටියට උන්වහන්සේ තුල තිබෙන්නට ඕන ස්වභාවය ඉස්මතු කරනවා. ඒ නිසා උන්වහන්සේ ධවල වර්ණයෙන් බැබළුණයි කියලා කියන ඒක අපි කියන ධවල වර්ණය කියපුවම ඒක මහා පුදුමාකාර සුදක්. ඒක මොනම එකකින්වත් ඒ සුද නවත්තන්නට බෑ. ඉතින් එවන් ආකාරයකට ජේසුව බබලන්නට සැලැස්වීම තුළ දෙවියන් වහන්සේ පුත්‍රයන් වහන්සේට පුතාට මතක් කරලා දෙනවා පුතේ මේ මානසික හැඟීම තුළ ඔබ මේවා සාර්ථකයි කියලා හිතුවට අපේ බලාපොරොත්තු අපේ ලෝක ගැලවීම වෙනුවෙන් මම ඔබට දෙන කාරණය තමයි මේ කුරුසගසේ ගමන ඔබ ආ යුතුයි කියන දේ මතක් කරන්නට සහ ඒ වෙනුවෙන් දේව ස්වරූපයේ ඉස්මතු කරන්නට ජේසුට ඒකෙන් පණිවිඩයක් දෙන්නටත් වෙන්නට පුළුවන්. ඒ ආකාරයට කටයුතු කළේ. ඒ වගේම ජේසුත් එක්ක ආපු ශ්‍රාවකයෝ දකිනවා මේක නේද? ශ්‍රාවකයෝ දකිනවා මේ ජේසු අමුතුම ස්වරූපයක් ගන්නවා. එතකොට ඒකෙන් නැවත වතාවක් ශ්‍රාවකයන්ටත් මතක් කරලා දෙනවා මේ ඔබ හිතන ආකාරයේ තැනැත්තෙක් නෙමෙයි. මේ උන්වහන්සේගේ සම්පූර්ණ ස්වභාවය මේකයි. මේ ස්වභාවය තුල උන්වහන්සේ කළ යුතු කාර්යයක් තියෙනවා. ඒකට ඒ කාර්යය කරන්නට උන්වහන්සේට අවස්ථාව සලසන්නට ඕනේ කියන දේ මතක් කර දීමක් වෙන්නට පුළුවන්. පිටුමිනිය දැන් මේ ස්වාමීන් වහන්සේ මේ ධවල වර්ණයෙන් බැබලෙනකොට උන්වහන්සේගේ දෙපැත්තෙන් එලියා සහ මෝසෙස් හිටියයි කියලා අපිට වචනේ කතා කරලා කියනවා. ඒ සංකේතවත් කරන්නේ මොකද්ද පියතුමනි? එලියා සහ මෝසෙස් ඒ අවස්ථාවේ දර්ශනය වීම. ඔව්. එතනදී දැන් ඇත්තටම දෙවියන් වහන්සේ ජේසුට තමාගේ සම්පූර්ණ මේ ස්වභාවය පෙන්눔 කරනවා කියලා. ඒ ස්වභාවය වගේම ජේසුට පෙන්눔 කරනවා මුළු පුරාණ ගිවිසුමම සකස් වුණේ මේ වෙනුවෙන්. මේ ජේසුගේ සම්පූර්ණ ස්වභාවය තුල උන්වහන්සේ ලෝකේ ගැලවීමේ කාර්ය වෙනුවෙන් තමයි මුළු පුරාණ ගිවිසුම සකස් වුණේ. ඒතර මුළු පුරාණ ගිවිසුම කියපුවාම සම්පූර්ණයෙන් තියෙන්නේ දිවසාවලියයි නීතියයි නීති පද්ධතියයි. ඉතින් එතකොට මේ නීති පද්ධතිය ගත්තාම නීති පද්ධතියෙන් සම්පූර්ණයෙන්ම අපිට මතක් කරලා දෙන්නේ මෝසෙස්තුමාව. දිවසාවලිය සම්පූර්ණ කරන්නේ සම්පූර්ණයෙන්ම එලියා දිවස්පති. මොකද ප්‍රධානම දිවස්පතිතුමා. එතකොට මේ දිවසාවලියයි මේ නීති පද්ධතියයි මෙතනට ගෙන්නවා. ඒ වගේම ඒ තුල මතක් කරලා දෙනවා මේ සම්පූර්ණ පුරාණ ගිවිසුමේ මේ ගැලවීමේ ඉතිහාසය තුල ආපු කතන්දරේ අනිවාර්යයෙන් මේක උත්කෘෂ්ඨ තැනටපත් වෙන්නේ. ඒක සම්පූර්ණයෙන්ම සම්පූර්ණත්වයටපත් වෙන්නේ ස්වාමින් වහන්සේ මරණයටපත් වෙලා මරණය පරාජය කරලා උත්ථාන වීම තුල. ඒ උත්ථානයේ ස්වરૂපය මේ මොහොතේ දර්ශනය කළයි කියන එකත් අපිට පැහැදිලි කරන්න පුළුවන්. ඒ කියන්නේ මේක ධවල වර්ණයකින් ආලෝකමත් වීම මේ සෑම දෙයක් ගැනම ගත්තාම අපි පාස්කෝ තුල කතා කරන්නේ උත්ථානය තුල කතා කරන්නේ මේ ආලෝකය නේ. අපිට පාස්කෝ කියන්නේ ආලෝකයේ මංගල්‍ය. අපි ආල්වැ සෙන්සුරාදා සම්පූර්ණයෙන්ම ආලෝකය හා සම්බන්ධ වර්තිරිත තමයි සිදු කරන්නේ. එතකොට මේ සම්පූර්ණ ආලෝකය. එතකොට ස්වාමීන් වහන්සේ මේ ධවල වර්ණයෙන් සම්පූර්ණයෙන් බැබලීම තුළ මේ උත්ථානයත් ස්වාමීන් වහන්සේට මතක් කරලා දෙනවා.
සමහරවිට අර මං කිව්වා වගේ දැන් මෙතන ජේසු මානුෂික ස්වභාවය තුළ යම්කිසි පසුබෑමකට ලක් වෙලා තාත්තා ඉස්සරහට ආපුවම තාත්තා මේ සම්පූර්ණ ජේසුගේ ස්වරූපය මතක් කරලා එතනින් ජේසුට නැවතත් මතක් කරලා දෙනවා වෙන්නට පුළුවන් ඔබ මැරෙනවා ඒක හරි. නමුත් ඔබ මරණය පරාජය කරලා උත්ථාන වෙනවා මේ වගේ ලස්සන ස්වරූපයකට ඔබ නැවත ඒ දේව ස්වරූපය අයිති කරගන්නවායි කියන එකනේ. ඉතින් එතන ඒ ස්වභාවය තුළ අපි දකින දෙයක් තමයි එතකොට මේ පුරාණ ගිවිසුමේ සම්පූර්ණ ගැලවීමේ ඉතිහාසය මෙතන සම්බන්ධ කරලා දෙවියන් වහන්සේ ජේසුට තව තවත් ශක්තියක් දෙනවා මෝසෙස් සහ එලියා තුලින්. ඒතර මෝසෙස් කිව්වේ සම්පූර්ණයෙන්ම නීති පද්ධතිය, එලියා කියන්නේ සම්පූර්ණයෙන්ම දිවසාවලිය. මේ දෙක සම්පූර්ණයෙන්ම සම්බන්ධ වෙන්නේ ජේසුගේ මේ කාර්යය මේ සම්පූර්ණත්වයට පත් කිරීම සඳහා. පේතුමනි දැන් මෙතන මේ සිද්ධිය සිදු වුණාට පස්සේ පේදුරුතුමා කියනවා මේ අපි මෙතන මණ්ඩප 3ක් හදනවා. ඒ කියන්නේ මේ දේ දැකලා අර ඇතුළ පිනා ගිහිල්ලා උපරිම තැනකට ඇවිල්ලා හරි ලස්සන දෙයට එතන නතර වෙලා පේදුරුතුමා එහෙම කියනවා. පේතුමනි එතනදී පේදුරුතුමාගේ මනුෂ්‍ය ස්වභාවය ඉස්මතු වෙන තැනදී මිනිස්සෙක් විදියට අපිත් කැමති ඒ වගේ තැනක නතර වෙන්න. හැබැයි ජේසු මේ අයව ආපහු පල්ලෙහාට අරන් යනවා කන්දෙන් පල්ලෙහාට. මෙතන නෙමෙයි තැන කියලා. අද දවසේ අපි මේ සමාජය තුළ ජීවත් වෙද්දී පියතුමනි අපි ගොඩක් වෙලාවට ආසයි නතර වෙන්න අර වගේ අපිට සතුටු දැනෙන තැන්වල හරි ලස්සන තැන්වල නතර වෙන්න අපි කැමතියි. හැබැයි මේ සමාජයේ ටිකක් පල්ලෙහාට බහැලා බලපුවාම ඇත්තටම අපිට හිතෙනවා ස්වාමීන් වහන්සේ ජීවත් වෙන්නේ ඒ තැන්වල නෙමෙයි කියලා. හැබැයි අපේ මනුෂ්‍ය ස්වභාවය කැමති අර තැන්වල නතර වෙන්න. අපි කොහොමද ස්වාමීන් වහන්සේගෙන් ශක්තිය ඉල්ලගන්නේ පියතුමනි අර තැනට බහින්න? ඒ ගැන අපි විශේෂයෙන් පැහැදිලි කරමු. නමුත් ඊට ඉස්සෙල්ලා ඇත්තටම ඔබ පේදුරුතුමාව මතක් කරපු නිසා අපිට පේදුරුතුමා ගැන ටිකක් කතා කරන්න වෙනවා මෙතන. මොකද මේ ඇත්තටම මේ දැන් අපි දැන් ඔබත් කිව්වා වගේ පේදුරුතුමා ඇත්තටම මේ තමාට සතුටක් මේ මොහොතේ. ඉතින් මේ සතුට නිසාම මෙතනටලා ඉන්න මේ උත්සාහ කළාද කියන එක. නමුත් එක පැත්තකින් කල්පනා කරපුවම මේ පේදුරුතුමාගේ සතුට වෙනුවෙන් ඔහු මෙතන ඉන්න උත්සාහ කරනවා වගේම පේදුරුතුමා තුළ ලොකු ආත්මార్థකාමීත්වයක් මේ වෙලාවේ තියෙනවා. පේදුරුතුමාට අමතක වෙනවා තමන්ගේ අනිත් සහෝදරයෝ මේ නම දෙනා. තව අනිත් ශ්‍රාවකයෝ නම දෙනා. ඒ නම දෙනාවම අමතක කරලා මෙතනටලා ඉන්න උත්සාහ කරනවා. මොකද දැන් පේදුරුතුමා හිතන්නේ මෙතන හරි සුන්දරයිනේ. දැන් මෙතන ජේසුව බොහොම ලස්සනට දැක්කා. එලියා හිටියා, මෝසෙස් හිටියා. ඉතින් මණ්ඩප 3ක් හදලා අපිත් එතනට වෙලා ඉම්මු. මොකද එතන ඒ විදිහට ඉන්නවයි කියන්නේ අර කඳුපාමුල ජේසු කතා කරපු දේ සම්පූර්ණයෙන්ම අමතක කරන්න පුළුවන්. මොකද්ද ජේසු කඳුපාමුල කතා කළේ? උන්වහන්සේගේ මරණය. ඒතර උන්වහන්සේගේ මරණය අමතක කරලා පේදුරුට ඕනේ උන්වහන්සේ දුක් විඳිනවයි කියපු එක, උන්වහන්සේ මරණයටපත් වෙනවයි කියපු එක සම්පූර්ණයෙන්ම අමතක කරලා මේ තාබෝර් කඳු මුදුනට වෙලා මේ තමන්ගේ අනිත් යාළුවෝ දෙන්නයි ජේසුයි එලියා මෝසෙස් මේ හැම එකම මෙතනටලා ඉන්න. නමුත් ඒක නෙමෙයි යථාර්ථය. අනිවාර්යයෙන්ම කඳුපාමුලට යා යුතුමයි. කඳුපාමුල මේ සිද්ධිය සිදුවන්නේ. කඳුපාමුලට ගිහලා තවත් කන්දක් නගින්න වෙනවා. ඒ තමයි ගොල්ගොතාවේ කඳුල. නමුත් ඒ කන්ද නගින්නට නම් මේ තාබෝර් කඳු මුදුන බහින්නට ඕනේ. කඳු පල්ලමට එන්න ඕනේ. පේදුරු කොච්චර හිතුවත් ඒක තමා එතනටලා ඉන්න එක හොඳයි මේ ස්වාමීන් වහන්සේත් එක්ක හිතුවයි කියලා. මොකද පේදුරු මම අර කිව්වා වගේ පේදුරු කොච්චර දුරට හැම දෙයකදීම ඉදිරිපත් වුණත් අපි කියනවා දැන් අපේ වචනෙන් කියලා නම් පැන උදව් PPD කියලා කියන්නේ පැන දෙනවා වගේ හැම වෙලාවෙම පේදුරු ඉදිරිපත් වෙනවා. හැම දෙයකටම ඉදිරිපත් වෙනවා. දැන් මේ ස්ථානයේ පේදුරුට එකපාරටම මේ උත්තරයක් දෙන්න අවශ්‍ය ස්ථානයක් නෙමෙයි. නමුත් පේදුරු එකපාරටම පැනලා කියනවා ස්වාමීනි මෙතන හොඳයි, මෙතන ලස්සනයි. අපි මෙතන ඉමු. අපි කූඩාරම් 3ක් හදමු. අපි මෙතනලා ඉමු. ඒ කියන්නේ ඇත්තටම පේදුරු හිතනවා මෙතන හිටියොත් තමාර මං කිව්වා වගේ ඉස්සලා හිතුවා වගේ පේදුරු තුල තිබුණා පුරෝහිතකමට ආසාවක්. ජේසු රජනම් මම පුරෝහිත කියන ආසාව. එතන ඒක රැක ගන්නට ඕනේ පේදුරුට. එහෙනම් රැක ගන්නවා නම් මැරෙන්න යන්න බෑ, පල්ලහැට මෙතනලා ඉන්න ඕනේ. ඒ වගේම පල්ලහැට ගිහිල්ලා ජේසු මරණයටපත් වෙනවයි කියන්නේ පේදුරු අනිවාර්යයෙන්ම හිතන්න ඇති ජේසුව මරණයටපත් කළොත් අපිත් ඉතුරු වෙන්නේ නැහැ. අපිත් මරණයටපත් වෙනවා. එහෙනම් පල්ලහැට ගිහිල්ලා ජේසු මැරලා අපිත් මැරනවට වඩා මේ උඩටලා ඉන්න එක හොඳයි. ඒක අර අපේ ජීවිතේ අපිත් හැම මොහොතකම හිතනවා වගේ අපිත් ගොඩාක් වෙලාවට බොහොම සුන්දර ස්ථානවල නවතින්න කැමතිනේ. කොහොම දැන් අපි කියමු ජීවිතේ ලස්සන අවස්ථාවන් අපි ගොඩක් මෙනෙහි කරන්න කැමති. නමුත් අපේ ජීවිතේ කවදාක්වත් ඒ ආකාරයට හැම මොහොතකම සුන්දරම ස්ථාන වෙන්නේ නැහැ.
නේ අපි පාරට බහැලා ගමනක් යන්නට ගියත් අපිට හයිවේ එක තියෙනවා බොහොම හොඳයි හොඳ වේගයෙන් අපිට කැමති විදිහට යන්න පුළුවන්. නමුත් හයිවේ එකෙන් එළියට බහැලා අපේ ගමනාන්තය කියන එක හයිවේ එක ඉවරන ගාම නෙමෙයි අපේ ගමනාන්තය තියෙන්නේ. අපේ ගමනාන්තය තව ටිකක් යන්නට ඕනේ. ඉතින් දැන් අද මම මේ ස්ථානෙට එනකොට පවා මම හයිවේ එකේ ඇවිල්ලා ඊට පස්සේ හයිවේ එකෙන් බහැලා තමයි මේ ස්ථානට ආවේ. ඒකට හයිවේ එකේ එනකොට ඒක බොහොම සුන්දරයි ලේසි. නමුත් එතනින් බහැලා අපි ඊට පස්සේ දුෂ්කර මාර්ගයේ ගමන් කරන්න ඕනේ. කඳු පල්ලම් තියෙනවා, පාරවල් කැඩිච්ච දන් තියෙනවා. ඉතින් ඒ වගේ තමයි ජීවිත ගමන කියන එකේ විවිධාකාර අත්දැකීම් තුළ යන්නට වෙනවා. අපි ආසයි හයිවේ එකේ යන්න පුළුවන් නම් නමුත් එහෙම කරන්න බෑ. අපි ආසයි අර ප්‍රීතිය තියෙන ජවනිකාවෙම රැඳෙන්න. නමුත් ඒක වෙන්න බෑ. ඒක වෙනස් වෙන්නට ඕනේ. ඒක අපි කඳු පාමුලට යන්නට ඕනේ කියන දේ සහ අපි විශේෂයෙන් චිත්‍රපටයක් නැත්නම් නාට්‍යයක් මොකක් හරි බලද්දී එතන අපි දැක්කොත් බොහොම ලස්සන ජවනිකාවක් අපි ඒක බලන්න හරි ආසයි. අපි ඒක රිවයින් කරලා බලන්න පුළුවන් නම් අපි මේ චිත්‍රපටයේ සමහර විට රිවයින් කර කර ඒ ස්ථානේ බලනවා වෙන්නට පුළුවන්. නමුත් සාමාන්‍ය ජීවිතේ ඒක එහෙම වෙන්නේ නැහැ. අපි අනිවාර්යයෙන්ම කඳු පාමුලට යා යුතුයි. ඒක තමයි ඊට පස්සේ ඊළඟ මොහොතේ දෙවියන් වහන්සේත් මතක් කරලා දෙන්නේ. ඒකම ලොකු වලාකුලක් එනවා. නේ? වලාකුල ඇවිල්ලා කියනවා මේ මෙතුමාන මේ වාගේ ප්‍රියාදර පුත්‍රයාණෝය මෙතුමාට සවන් දෙන්න. මේ මාගේ ප්‍රියාදර පුත්‍රයාණ මෙතුමාට සවන් කියන්නේ මේ ජේසු කියන දේ අහන්න කියලා කියන්නේ. පේදුරුට කියනවා අනිකුත් ගෝලෙකුත් දෙන්නත් එතන හිටපු නිසා එයාට කියනවා මේ ඔබ හිතන දේ වෙන්න බෑ. ඔබ බලාපොරොත්තු වෙන දේ වෙන්න බෑ. ඔබට මෙතන කූඩාරම් හදන්න නෙමෙයි තියෙන්නේ. උන්වහන්සේ කියන දේ අහන්න. උන්වහන්සේට යමක් පවර්ලා තියෙනවා. උන්වහන්සේ කතා කරන දේ උන්වහන්සේ කියපු දේ පිළිගන්න. උන්වහන්සේ කිව්වේ කඳු පාමුලේ ඉඳලා උන්වහන්සේ මරණයට පත් වෙනවයි කියන එක. ඒක තමයි යථාර්ථය. ඒ මරණයට පත්වීම විය යුතුමයි උන්වහන්සේට අයිති කරන්නා වූ මේ උත්ථානයේ මේ ලස්සන ස්වරූපේ නැවත අයිති කර දෙන්නට නම් ඒ මරණය කරා යා යුතුමයි. ඒ නිසා දෙවියන් වහන්සේගේ හඬ දෙවියන් වහන්සේගේ පණිවිඩය නැවත මතක් කරනවා. මේ ස්වාමීන් වහන්සේ මේ දෙවි ස්වාමීන් වහන්සේ කියන්නේ උන්වහන්සේගේ පුත්‍රයා. මේ පුත්‍රයාගේ හඬට දැන් ඔබ ඇහුම්කම් දිය යුතුයි කියන දේ, ඒ කඳු පාමුලට යා යුතුයි කියන දේ. මම හිතන්නේ පියතුමන් පැහැදිලි කරන කාරණේ අපිට දැනෙන දේ තමයි අපි ගොඩක් වෙලාවට පල්ලියට ගිහිල්ලා යාඥා කරලා කොන්තේ කියලා හැම වෙලේම ඉල්ලන්නේ අපිට ඕනේ දේ නම් අද ස්වාමීන් වහන්සේ මතක් කරනවා ඔබ කතෝලිකයන් විදිහට උන්වහන්සේගේ බෞතිස්මය ලැබපු අය විදිහට අපි උන්වහන්සේට ඕනේ දෙයි කරන්නට ඕනේ යාඥාව ඇතුළේ උන්වහන්සේගේ සැලැස්ම හොයන්නට ඕනේ කියන කාරණේ. ඉතින් අර සුවිශේෂී අවසාන හරියේ උන්වහන්සේ ගෝලයේ තුන් දෙනාට කියනවා වගේම උන්වහන්සේ අද ඔබට මට කතා කරනවා බිය නොවන්න නැගී සිටින්න කියලා. ඉතින් ඒ අපි අවධානය යොමු කරේ චතාරික සමයේ දෙවන ඉරුදිනට නියමිත සුවිශේෂක වාක්‍ය දිහාවට. ඉතින් අපි මේ වෙලාවේ සූදානම් වෙනවා දෙවන දේව ප්‍රකාශනය අපි සූදානම් උපුට ගන්නට. ශුද්ධ පවුලතුමන් තිමෝතිවරුන්ට ලියන ලද දෙවන හසුනේ පළවෙනි පරිච්ඡේදයේ 8 වෙනි වගන්තියේ සිට 10 වෙනි වගන්තිය දක්වා. එහෙයින් අපේ සමිදානන් වහන්සේ උදෙසා සාක්ෂි දැරීම ගැනත් උන්වහන්සේගේ සිරකරුවා වන මා ගැනත් ලැජ්ජා නොවන්න. එහෙත් දෙවියන් වහන්සේගේ බලය කෙරෙහි විශ්වාසය තබා සුභාස්න වෙනුවෙන් දුක් විඳීමෙහි පංගුකාරයෙක් වන්න. උන්වහන්සේ අප ගලවා කැප වූ ජීවිතයකට අප කැඳ වූ සේක. එසේ කළේ අපේම පුණ්‍ය ක්‍රියාවක් නිසා නොව උන්වහන්සේගේම අභිප්‍රායන් දේව වරප්‍රසාදයත් අනුවය. මෙය කාලයාගේ පටන් ගැන්මට පෙර ක්‍රිස්තුස් ජේසුස් වහන්සේ විසින් දෙන ලද්දකි. එහෙත් මෙය දැන් එළිදරව් කරන ලද්දේ අපේ මිදුම්කාරයණන් වන ක්‍රිස්තුස් ජේසුස් වහන්සේගේ ප්‍රකාශ වීමෙන්ය. උන්වහන්සේ මරණයේ බලය බිඳ දමා ජීවනයත් අමරණීය භාවයත් සුභාස්න මගින් හෙළිකර වදාරසේක. පියතුමනි අපි දෙවන දේව ප්‍රකාශනයට අපේ අවධානය යොමු කරද්දී මේ පවුලතුමන් තිමෝතිවරුන්ට ලියන ලද දෙවන හසුනෙන් තමයි මේ කොටස උපුට ගන්නේ. මේ ලිපිය ලියන වෙලාවේ මේ අවට පසුබිම කොහොමද පියතුමනි? පවුලතුමා මොන වගේ තත්ත්වයකද ඉන්නේ අපිට පොඩ්ඩක් පැහැදිලි කරලා දෙන්න. සැබවින්ම මේ සඳහන් කරන ආකාරයට සුදෝ පාවුලතුමා සිරගතව ඉන්න අවස්ථාව තමයි මේක සිදුවන්නේ. එතකොට සුදෝ පාවුලතුමා අපිට මෙතනදී මතක් කරන්න උත්සාහ කරන්නේ උන්වහන්සේ සුභාස්න වෙනුවෙන් උන්වහන්සේගේ ජීවිතයේ දුක් ඇටලු විඳින්නට කරදර වලට පත් වෙන්නට බාධාවන් වලට පත් වෙන්නට උන්වහන්සේ සූදානම්. ජේසුස් වෙනුවෙන් ඒ සුභාස්න කරන කොටගෙන සුභාස්න වෙනුවෙන් තමාගේ ජීවිතය සම්පූර්ණයෙන්ම ඒ වෙනුවෙන් පූජා කරලා සුභාස්න වෙනුවෙන් මේ දුක් විඳීම අයිති කරගන්නට උන්වහන්සේ සූදානම් කියන දේ.
ඒක ඇත්තටම දැන් අපි සුවිශේෂය ගැන සුවිශේෂය තුළ මතක් කළා වගේ ඒ වගේම පළවෙනි කියවීම තුළ මතක් කළා වගේ පළවෙනි කියවීම තුළ ආබ්‍රහම්තුමා තමා සතු හැම දෙයක්ම අතහැරලා යන්නට සූදානම් වුණා. නේ? නොදන්නා දේශයකට නොදන්නා තැනකට නොදන්නා කාරණාවක් ඔස්සේ. ඒ වගේම ජේසු මකුරුසේ මරණය උන්වහන්සේ අයිති කරගන්නට සූදානම් වුණා. ඒ කියන්නේ නැවත වතාවක් දෙවියන් වහන්සේ මතක් කර දීම තුළ ඒ වේදනාවට පංගුකාර වෙන්නට උන්වහන්සේ සූදානම් වුණා. දැන් මෙතනදී සුදෝ පාවුලුතුමා අපිට මතක් කරන නැවත වතාවක් තිමෝතිවරුන්ට ලියන සංඝය තුළ උන්වහන්සේ සූදානම් සුභාෂ්ණ වෙනුවෙන් උන්වහන්සේගේ ජීවිතේ ඒ වේදනාවන් ප්‍රශ්නේ ගැටලු ඔක්කොටම සම්බන්ධ වෙන්නට. එතකොට අපිට මේ පාවුලුතුමා මේ කතාව කියන්නේ දැන් ජේසු මේ කාරණය ඉෂ්ට කරයින් පස්සේ ජේසු ඇත්තටම මරණයට පත් වෙලා මරණය පරාජය කරලා උන්වහන්සේ උත්ථාන වුණායින් පස්සේ. එතකොට අපිට මතක් වෙනවා දැන් ඇත්තකට අපි මෙතෙක් වෙලා සුද්ධ සුවිශේෂය තුල කතා කරපු කාරණේදී උන්වහන්සේට දෙවියන් වහන්සේ අවසානයේදී උන්වහන්සේගේ ශ්‍රාවකයන්ට පවා කියන්නේ මෙතුමා උන්වහන්සේ කියන දේට සවන් දෙන්න. එතකොට මේ සවන් දීම උන්වහන්සේ ජේසු පියාණන් වහන්සේට සවන් දීලා අනිවාර්යයෙන්ම ඒ සවන් දීම තුලයි උන්වහන්සේ මරණයට පත් වෙලා තියෙන්නේ. මරණේ කාරණේ සඳහා උන්වහන්සේ මරණයට පත් වෙලා මරණය පරාජය කරලා උත්ථාන වීමේ தත්ත්වය අයිති කරගෙන තිබෙන්නේ. එතකොට ඒ සවන් දීම කොච්චර දුරට වැදගත්ද කියන දේ අද ගොඩක් වෙලාවට අපේ සමාජය තුල අපි කල්පනා කළොත් අපේ සමාජයේ ගොඩාක් ප්‍රශ්න ඇති වෙන්නේ මේ සවන් දීම නැති නිසා. දැන් මම ඔබ දෙවෙනි කියවීම තුල කතා කරපු දෙයත් එක්ක මම මේ අපි මේක සාරාංශගත කළොත් සැබවින්ම අද ගොඩාක් වෙලාවට ප්‍රශ්න ඇති වෙලා තියෙන සවන් දීම නැති නිසා. මේ සවන් දීම අපේ ජීවිතේ තියෙනවා නම් අපි ගොඩක් අයට මේ ජීවිතේ බොහෝ දේවල් වල සාර්ථකත්වයේ කරා යන්නට පුළුවන්. අද සමහර විට දෙමව්පියන්ටත් දරුවන්ටත් දෙගොල්ලන්ටම එකට කේන්ති යනවා. එකට ප්‍රශ්න ඇති කරගන්නවා මොකද සවන් දීම නැහැ. දෙමව්පියෝ කියන දේ දරුවෝ අහන්නට කැමති නැහැ සමහර විට. දරුවන්ට සවන් දෙන්නට දෙමව්පියෝ කැමති නැහැ. දෙගොල්ලන්ටම එකට කේන්ති යනවා. ගුරුවරුන්ට ශිෂ්‍යයන්ට එකම වෙලාවට අකුරු වර්ධින අවස්ථාවක් තියෙනවා. ගුරුවරු කියන දේ ශිෂ්‍ය ශිෂ්‍යාවන් අහන්න කැමති නැහැ. ශිෂ්‍ය ශිෂ්‍යාවන්ට සවන් දෙන්නට ගුරුවරු කැමති නැහැ. ඉතින් ඒ නිසා මේක මේ සමාජය තුළ මම හිතන්නේ මේ සවන් දීම තුළ අපි සැබවින්ම ස්වාමින් වහන්සේගේ පණිවිඩය තේරුම් අරගෙන ස්වාමින් වහන්සේට පුළුවන් වුණා නම් ඒ සවන් දීම තුළ පියාණන් වහන්සේගේ කාර්යය කරන්නට ඒ වෙනුවෙන් ඕනෑම දුකක් වේදනාවකට යටත් වෙන්නට සුදෝ පේදුරුතුමා දෙවෙනි කියවීම තුළ සඳහන් කරන ආකාරයට සුදෝ පාවුලුතුමා දෙවෙනි කියවීමෙන් සඳහන් කරන ආකාරයට උන්වහන්සේ සූදානම් සුභාෂ්ණ වෙනුවෙන් ඕනම වේදනාවක් ඕනම දෙයක් දරා ගන්නට මම හිතන්නේ අපේ ජීවිතයේ ඒ தත්ත්වය ප්‍රගුණ කරගත යුතුයි. ඒ කියන්නේ දේව වචනයට සවන් දීම වෙන්නට පුළුවන්, අපේ වැඩිහිටියන්ට සවන් දීම වෙන්න පුළුවන්, අපේ දෙමව්පියන්ට සවන් දීම වෙන්න පුළුවන්, අපේ ගුරු භවතුන්ට සවන් දීම වෙන්න පුළුවන්. ඒ තුල අපේ ජීවිතය යහමඟට ගෙන යන්නට අපිට කොච්චර හැකියාවක් තියෙයිද? අන්න එතනයි වඩා වැදගත්කම අපි තේරුම් ගත යුත්තේ. පිරිවෙනි මේ දෙවන දේව ප්‍රකාශනය තුළ මේ සඳහන් වෙනවා උන්වහන්සේ අප ගලවා කැප වූ ජීවිතයකට අප කැඳ වූසේක. එසේ කළේ අපේම පුණ්‍ය ක්‍රියාවක් නිසා නොව උන්වහන්සේගේම අභිප්‍රායත් දේව වරප්‍රසාදයට අනුවය කියන කාරණේ. පිරිවෙනි මේ මෙතනදී මට දැනෙච්ච දෙයක් ඔබ වහන්සේ පැහැදිලි කරලා දෙන්න. දැන් සමහර වෙලාවට මේ අපි හිතනවා අපි මොන හරි දෙයක් කරාම ඒක අපේ හැකියාව අපිට මේකේ අපි කියන්නේ ක්‍රෙඩිට් එක එන්න ඕනේ මට. එහෙම තැනකට අපි සමහරලාට සමහර සිද්ධි අරන් යන්න උත්සාහ කරනවා පිටුමින්. නිරායාසයෙන්ම සමහරලාට අපි කැමති අපිට තැනක් එනවා නම් අපි ඉහළට එසවෙනවා නම් එහෙම. හැබැයි මෙතන පාවුලුතුමා කියන්නේ ඒ කාලේ සමාජය ඇතුලේ බොහොම පිළිගැනීමට ලක් වුණු කෙනෙක් සහ මේ ගොඩක් දෙනෙක්ට අනුශාසකත්වය දුන්න කෙනෙක්. හැබැයි පිටුනි පාවුලුතුමා මේ තැනට බැහැලා ඒ තරම් පල්ලහැට බැහැලා පාවුලුතුමාම කියනවා නම් මේ අපේ දෙයක් නෙමෙයි මේක ස්වාමීන් වහන්සේට ඔසවන්නට ඕන දෙයක් කියලා. ඔබ වහන්සේ මේ කාරණේත් එක්ක අපේ ජීවිතවලට දෙන අනුශාසනාව මොකද්ද පිටුනි? ඇත්තටම දැන් පාවුලුතුමාව ගත්තාම පාවුලුතුමා ලොකු ජීවිත පරිවර්තනයකට ලක් වෙච්ච කෙනෙක්නේ. ඒ කියන්නේ පාවුලුතුමා ඊට ඉස්සෙල්ලා සාවුලු නේද? සාවුලු ජේසු අත්දැකලා සම්පූර්ණ ජීවිත පරිවර්තනයක්. සාවුලු හැටියට ඔහු මේ ජේසුගේ පණිවිඩය ඔස්සේ ගිය මිනිස්සුන්ව මරණයට පත් කරපු කෙනෙක්. එතකොට මිනිමරුවේ එවන් තත්ත්වයක හිටපු සාවුලු පාවුලු බවට පරිවර්තනය වෙලා ඊට පස්සේ ජේසු වෙනුවෙන් සහ ජේසුගේ පණිවිඩය මුළු
ලෝකයටම ගෙන යන්නට සහ අදටත් අපි උන්වහන්සේගේ සංදේශ අපි අද පාවිච්චි කරමින් අපි කතා කරනවා. ඒ වගේ ලොකු වෙනසකට ලක් වෙලා ලොකු සේවයක් කරන්න ගිය කෙනෙක්. එතකොට ඔහු එතනදී තමාගේ ජීවිතයේ අර තිබිච්ච ස්වභාවයට සම්පූර්ණයෙන් මැරුණා. මැරෙන අලුත් තත්වයකට ඇති වුණේ. එතකොට පාවුලතුමාට තමාට මේ යමක් දඩමීම කරගන්න එක තමාට උසස් බවක් ඇති කරගන්නවා කියන එක මම හිතන්නේ ඔහුගේ අද මේ මොහොත වෙන විට ඔහුගේ සිතේවත් නැති දෙයක්. මොකද උන්වහන්සේට දැන් අවශ්‍ය වෙලා තියෙන්නේ ස්වාමීන් වහන්සේව ප්‍රශංසා කරන්න, ස්වාමීන් වහන්සේගේ කාර්ය ඉස්මතු කරන්න. ඒ නිසා උන්වහන්සේ කියන්නේ සුබවස්න වෙනුවෙන් මං ජීවිතේ උනා පූජා කරන්න, ජීවිතේ උනා විනාශ කරන්න සූදානම් කියන එක. එතකොට ඒ තත්වයේදී දැන් උන්වහන්සේ මේ කරන කාර්ය ඇත්තටම මේ පාවුලතුමා කරලා තියෙන කාර්යය ගත්තොත් ඇත්තටම ඒක බොහොම ආත්ම අභිමානයට බොහොම ස්වයං අභිමානයට ලක් කරන්න පුළුවන් කාරණයක් කියනවා වගේ. මොකද පාවුලතුමා මොන තරම් දෙයක් කළාද මේ සංඝ 13කට ජේසුගේ පණිවිඩය අරගෙන යමින් මහා පුදුමාකාර සේවයක් කරපු කෙනෙක්. එතකොට අද අපි පාවුලතුමා ගැන කතා කරද්දී අපි කියන්නේ පේදුරු සහ පාවුල. ඒ කියන්නේ පේදුරුතුමා හා සමානම ලොකු සේවයක් සභාවට කරපු කෙනෙක්. එතකොට එවන් තත්ත්වයක් තුළ සභාව වෙනුවෙන් තමා යමක් බොහෝ විශාල දෙයක් කරපු කෙනෙක් හැටියට ඒක උදුම්වා ගන්නට පුළුවන් තා කාරණාව. නමුත් උන්වහන්සේ සම්පූර්ණයෙන් පල්ලෙහාට බහැලා කියනවා මේක ස්වාමීන් වහන්සේගේ ප්‍රශංසාව ස්වාමීන් වහන්සේ වෙනුවෙන් කරපු දෙයක් කියන එක. ඉතින් ඒ නිසා ඒක ඇත්තටම අර කිව්වා වගේ අර පෙර ලැබිච්ච අත්දැකීමත් එක්කම උන්වහන්සේ කතා කරනවා වගේම අපේ ජීවිතෙත් මම හිතන්නේ අපි ඒක තේරුම් ගත යුතු දෙයක්. අපි මේ හැම දෙයක්ම අපි ලැබිලා තියෙන දේවල් වෙන්න පුළුවන්, අපේ දක්ෂතාවයන් වෙන්න පුළුවන්, අපේ හැකියාවන් වෙන්න පුළුවන්. මේ හැම දෙයක්ම දෙවියන් වහන්සේගෙන් අපිට ලැබිච්ච දේවල්. ඒ නිසා එතනදී ඉස්මතු විය යුත්තේ උන්වහන්සේ සහ උන්වහන්සේගේ සලස්මයි. අපි ඒකේ නිකන් උපකරණ විතරයි. ඒ උපකරණ හැටියට අපිට කරන්න පුළුවන් දේ අපි කරද්දී දෙවියන් වහන්සේ ඒ දේවල් වඩාත් ආශිර්වාද කරමින් උන්වහන්සේගේ පණිවිඩය ලෝකයේ තුල ගෙන යන්නට උත්සාහ කරනවා. ඉතින් මං හිතන්නේ අද දවසේ අපි චතාරික සමයේ දෙවන ඉරුදිනට නියමිත දේවාක්‍ය සංග්‍රහයේ කතිකාවතට භාජනය කරේ. ඉතින් අද දවසේ මං හිතනවා පළවෙනි කියවීම තුළ දෙවන කියවීම තුළ සහ ශුද්ධ සුවිශේෂය තුළ මේ චතාරික සමයට මගේ ප්‍රේමවන්තයනි ඔබට මට ජීවිතයට ගන්න හුඟක් දේවල් අපේ පියතුමන් පැහැදිලි කරලා දුන්නා. ස්වාමීන් වහන්සේට තව කිට්ටු වෙන්න මේ චතාරික සමයේ අපි අත්හරින්න ඕන දේවල් අතහරින්න. ඒ වගේම තමයි අපි ගොඩක් වෙලාවට ලස්සන තැන්වල, ආස තැන්වල, කැමති තැන්වල නතර වෙන්නේ නැතුව උන්වහන්සේ කියන තැනට අපේ පියවර ඔසවන්නට කියන දේ පියතුමන් අපට පැහැදිලි කරලා දුන්නා. ඉතින් බොහොමත්ම ස්තුතිවන්ත වෙනවා අද දවසේ චතාරික සමයේ දෙවන ඉරුදිනට නියමිත දේවාක්‍ය සංග්‍රහය අපිත් එක්ක කතා කරන්න, මේ ධර්ම කරුණු බෙදා ගන්නට අපිත් එක්ක එකතු වුණා. වාද්දුව ශුදාත්ම දෙව්මැදුරේ මේ සම්සේවක ගරු ගයාන් ප්‍රසන්ත පූජා ප්‍රසාදින වහන්සේ වහන්සේට ජේසු බීටයි කියලා බොහොම ගෞරවයෙන් ප්‍රාර්ථනා කරනවා. ඉතින් අද දවසේ වැඩසටහන නිමා කරන්න කලින් ඔබ වහන්සේගෙන් ඉල්ලා සිටිනවා අපේ රට වෙනුවෙන්, අපේ ජනතාව වෙනුවෙන්, විශේෂයෙන්ම චතාරික සමය වෙනුවෙන් යාඥාවක් ස්වාමීන් වහන්සේට ඔසවන්නට. මහතුරු ස්වාමිනී, ඔබ වහන්සේ අනිරූප විලාස වීම තුළ ඔබ වහන්සේගේ සැබෑ ස්වරූපය අපට පෙන්වමින් ඔබ වහන්සේගේ ඒ දූත කාර්ය සම්පූර්ණ කර ගැනීමේ කාර්යයට ඔබ වහන්සේ ලක්වීම අද දවසේ අපි මෙනෙහි කළාසේම අපි හැම කෙනෙක්ගේම ජීවිතවල සැබෑ ස්වරූපය දකින්නට ඔබ වහන්සේ පියාණන් වහන්සේගේ වචනයට සවන් දුන්නාසේ අපේ ජීවිතවල ඒ සවන් දිය යුතු අයට සවන් දෙන්නට අවශ්‍ය මඟ පෙන්වීම අපිට ලබා දුන්න මැනව. විශේෂයෙන් ඔබ වහන්සේගේ චතාරික සමය තුල කටයුතු කරන අපට, මර්ධන ක්‍රියා තුල ඔබ වහන්සේ ඉදිරියේ යාඥා කරන අපට ඒ යාඥාවන් වල උපරිම ප්‍රයෝජන අත්දකින්න බව නැවත මතක් කර ගනිමින්, සිහියට දරා ගනිමින් විශේෂයෙන් ඒ කියපු කරුණු කාරණා වෙනුවෙන් යාඥා කරනවාසේ අද ලෝක ප්‍රජාව දෙස සෑම මිනිසෙක් දෙසම හැරී බලා ඔබ වහන්සේ ඉදිරියේ යාඥා කරන්නේ මේ විවිධාකාර වූ වසංගත තත්ත්වයන් තුළ පීඩාවට පත් වෙලා තිබෙන අපේම සහෝදර සහෝදරියන්ව ඔබ වහන්සේගේ ආරක්ෂාව තුළ රැක ගන්නට කියලා යදිමින් ඒ හැම කෙනෙක්ම ඒ රෝගී තත්ත්වයන් තුළ වේදනාකාරී තත්ත්වයට පත් වෙලා ඉන්න අයව නිරෝගීකම කරා රැගෙන යන්නටත්, ඒ වගේම විශේෂයෙන් මේ වසංගත නිසා ඉදිරියේදී පීඩාවට පත් නොවි ඒවායින් මිදී සිටින්නට අවශ්‍ය මඟ පෙන්වීමත් හැම කෙනෙකුට ඉල්ලා සිටින අතර ඒ තත්ත්වයන් සඳහා අවශ්‍ය කරන නියමිත ඖෂධ, අවශ්‍ය කරන දේවල් සොයා ගන්නට වෛද්‍යවරුන්ට අවශ්‍ය කරන සුදාත්මාලෝකයේ ලැබිලා
මේ තියෙන තත්ත්වයන් වලින් සම්පූර්ණ නිදහස් වෙන්නට ඔබ වහන්සේගේ නියම ස්වරූපය ඔබ වහන්සේ දර්ශනය කළාසේ අපේ ලෝකයේ තුල සැබෑ දේ දකින්නට සැබෑ දේ තුල මෙතෙක්කල් හැංගිලා තිබිච්ච අපේ මනස් අපේ ජීවිත නැවත සැබෑ දේ දකිමින් හරි දේ කරන තත්ත්වයට පත් කරන්නට අවශ්‍ය මඟ පෙන්වීම ලබා දුන මැනව. මේ කීදේ අප ස්වාමීන් වහන්සේ ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ දේශාම අපට ලැබේවා. ආමෙන්.